අද දවසේ අපි පළවෙනි පැය භාගයක් විතර එහෙම උත්සාහ කරනවා. ඊට පස්සේ කෙලින්ම අපි ප්‍රේමේ රාජ්‍ය සුපුවත ශුද්ධ බයිබලයේ තුල තියෙන පැරණි ගිවිසුමෙත් නව ගිවිසුමෙත් ඒකට ප්‍රවේශයකුයි ගන්න පිවිසුමක්. මේක මේ මෙනෙහි කිරීම නම් කරලා තියෙන්නේ විමුක්ති හරයට පිවිසුමක්. ඔබට පිවිසෙන්න දොරටුවක් තමයි හදන්නේ. දැන් ප්‍රේමේ රාජ්‍ය සුපුවත අපි ඊළඟ ස්ලයිඩ් එකට යනවා නම් අපි සමාජයේ තව ටිකක් ගැඹුරින් තේරුම් ගනිමු. අපි සමාජයේ තව ටිකක් ගැඹුරින් තේරුම් ගනිමු. ගිය වතාවේ අපි යම් විදිහක තේරුම් ගන්න උත්සාහ කළා විශේෂයෙන් පුද්ගලයා සහ සමාජය කොහොමද කෙනෙක් කෙරෙහි බලපාන්නේ ඒක තුලයි අපිට එයාව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන් අපි ඒක උත්සාහ කළේ පුද්ගලයාව තේරුම් ගන්න. පුද්ගලයා කියන කෙනාගේ යම් ප්‍රතිචාරයක් දක්වන්න. වෛරයෙන් ඉන්නේ, ප්‍රචණ්ඩ වෙන්නේ, තරහින් ඉන්නේ, ආදරය කරගන්න බැරුව ඉන්නේ. එයාට බලපාන සමාජීය පාරිසරික හා ජානමය කාරණාවන් එක්ක යාව ගොඩනැගිලා තියෙන එක අනුව කියන එකයි. එතනදී සමාජය කියන එක තව ටිකක් ගැඹුරින් අපි අද තේරුම් ගන්නට යනවා. ඇයි අපි එහෙම තේරුම් ගන්නට ඕනේ කියන ප්‍රශ්නය තමයි ඊළඟ ස්ලයිඩ් එකේ මම අහන්නේ. නැවත ඇත්තටම ඇයි අපි සමාජයේ ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕනේ? සමාජය වෙනස් කරන්න කියන කාරණාවටත් ඒක ද්විතීකයි මං හිතන්නේ. ඔබට ප්‍රේමයෙන් ජීවත් වෙන්න ඔබ ගැඹුරින් සමාජයේ තේරුම් අරන් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔබට මේකේ ප්‍රේමණීය ජීවිතයක් ගත කරගන්න අමාරුයි. ඔබට මේ සමාජයේ තේරෙන ප්‍රමාණයට ඒක ඔබ අවබෝධ කරගන්න ප්‍රමාණයට තමයි ඔබට ජීවත් වෙන්නේ. ඔබ පවුල කියන ප්‍රපංචය ඒක තුල තියෙන දේ. ඒක තේරුම් ගත්ත ප්‍රමාණයටයි මං කව ප්‍රේම කරන්න. අපි එදා මතු කරගත්තේ ඒකයි. තේරුම් ගන්න නැතුව අපිට ප්‍රේම කරන්න බෑ. එහෙනම් අපි සමාජයත් ගැඹුරින් තේරුම් ගන්නේ ඉස්සෙල්ලා මම ප්‍රේමණීය ජීවිතයක මම නිදහස් ජීවිතයක මම ආදරය තුල පවතින කියන එක. හොඳයි. එහෙමනම් ඒක මතක තියාගන්න. එතකොට ඔබට මේක උවමනා වෙනවා. ඇයි මම මේක කරන්නේ මේ සමාජ විග්‍රහයක් ඉදිරිපත් කරන්න සමාජීය කාරණා කතා කරන්න නෙමෙයි. මට ප්‍රේමණීය වෙන්නත් මම සමාජයේ තේරුම් අරන් තියෙන්න ඕනේ. එහෙම නැතුව මට ප්‍රේමණීය වෙන්න බෑ. මම ඒක තේරුම් අරන් නැතිව මම වැඩ කරන ආයතනයක නම් එහෙම නැතුණා මම හරි දුෂ්ට වෙයි. දැන් මේ වෙලාවේ ලංකාවේ සමාජයේම තියෙන එහෙම තැනකනේ. දැන් අපි කුඩුකාරීන්ට බැන්න හැටි එක කාලයක් මේ කොවිඩ් බෝ කරනවා කියලා. දැන් හිරේ ඉන්පස්සේ පැල්පත් වහන්සේ මිනිස්සු උඩින් බලලා කියන හැටි මිනිස්සුන්ට ඕන තරම් බනින්න පුළුවන් ඒ සමාජයට. එතකොට මම එහෙම දෙයක් කියන මිනිහෙක් වුණොත් එකපාරට මම මේ සමාජය ඇස්සේ මහා අනාදරණීය මේ ලෝකේ තේරුම් ගමනක් නැති හරිම පටු මිනිහෙක් වෙනවානේ. මට ඒක තේරුම් ගන්න බැරි නම්. අන්න එතනයි. මං ටිකක් හෝ ප්‍රේමණීය වෙන්නේ මට එහෙම සමාජ යථාර්ථයක් තේරෙනවා නන්නේ. ඉතින් ඒ ඔබ කැමති නම් ප්‍රේමණීය වෙන්න සමාජයේ ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. මං ඊට පස්සේ මේකට ඇතුල් වෙන්න ඔබේ ප්‍රශ්නයක් අහන ඔබේ පිළිතුරු ඔබ සටහන් කරන්න ඕන මම පිළිතුරු දෙන්නට ඉස්සෙල්ලා. අද අපි ජීවත් වෙන සමාජයේ හඳුන්වන්න පුළුවන් විශේෂණ පදයක් ඉදිරිපත් කරන්න. නැත්නම් පදයක් හෝ පද කීපයක්. අපි ඉන්නේ මොන වගේ සමාජයකද? මේ සමාජයේ කොයි වගේද කියලා ඔබෙන් අහුවොත් ඔබේ ඒ සමාජයේ හඳුන්වන විශේෂණ පදයක් ඉදිරිපත් කරන්න. අපි විශේෂණ පද තියෙනවානේ මේක ඉතා වැදගත්. ඒ තුල තමයි ඔබගේ විග්‍රහය එන්නේ. පොඩ්ඩක් හිතන්න බලන්න ඔබට මේ සමාජය හඳුන්වනකොට මේක මොන වගේ සමාජයක්ද කියන එකට ඔබේ තේරුම් ගැනීම අනුව ඔබ ඉදිරිපත් කරන ප්‍රධාන විශේෂණ පදේ මොකක්ද? කාට හරි පුළුවන් කතා කරන්න එක්කෙනෙක් දෙනෙක්ට මේක මොන වගේ සමාජයක්ද? ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඉස්සෙල්ලා අපි හිතමු. කවුරු හරි ඔයගොල්ලන්ගේ මයික් එක අන්මියුට් කරගෙන පොඩ්ඩක් දෙන්න විශේෂණ පදයක් දෙකක්. අපි ජීවත් වෙන සමාජය මොන වගේද? කතා කරමු. 14 15ක් හිටිය මම දැක්කා. දැන් මට පේන්නේ නැති වුණාට මේ කියන්න බලන්න අපි ජීවත් වෙන සමාජය මොන වගේද? ඔබට හඳුන්වන්නකොත් ඔබ කියන වචනේ මොකද්ද? ඔබ දෙන විශේෂණ පදේ මොකද්ද? අපි ජීවත් වෙන මොන වගේ සමාජයකද? පොඩි අභ්‍යාසයක්. කොලයක් තියනවා නම් ලියන්න පුළුවන්. කවුරු හරි කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. හරි අහුම්කන් දීම නෙමෙයි අපි මේ සිතීමක නිරත වෙන්නේ බෙදා ගැනීමක.
අද අපි ජීවත් වෙන සමාජය හඳුන්වන්න ඔබ හඳුන්වන්නේ කොහොමද? මොන වගේ සමාජයක්ද මේ? ඇල්මැරු ඔබට සමාජයක very good. ඇල්මැරු සමාජයකදී ඇල්මැරුණු සමාජයක්. අන්න හැදේ. මේක හරිය ඇල්මැරිච්ච සමාජයක්. very good. තමන්ට තියෙනවා. ඒකත් එක්ක තමන්ගේ විග්‍රහයක් තියෙනවා. ඒ වගේ ඔබේ හඳුනා ගැනීම තමයි මේ තියෙන්නේ. ඒක ඇල්මැරිච්ච සමාජයක්. එක්කෙනෙක් මොන වගේ සමාජයක්ද මේ කියන එක. අනේ ඔබේ හැඳින්වීම කියලා කියන්නේ ඔබ මේ හෙලෝ කෑන් මට ඇහුන්නේ නැහැ කියපු එක. හරි. එතකොට මේ වගේ ගොඩක් හැඳින්වීම් ඔබට තියෙන්න පුළුවන්. ඒවා ඔබ මේක විග්‍රහ කරගන්න විදිහ එවැනි හැඳින්වීම් ඔබ ඇතුළත් කරගන්න. දැන් මේ මම ඒ විදිහේ හැඳින්වීම් කීපයක් නිකන් ඉදිරිපත් කරමු. අපි ඒවත් එක්ක චුට්ටක් ඉස්සරහට යමු. ඔබ ඒවත් ඇතුල් කරගන්න. ඉතා වැදගත්. ඇල්මැරිච්ච සමාජය මොනවා වුණත් කමක් නැහැ. දැන් මේක අද වෙනකොට මේක සමහරුන්ට කියන්න පුළුවන් මේක මාධ්‍ය සමාජය, මීඩියා සොසයිටි එකක්. මාධ්‍ය සමාජය. ඒ කියන්නේ මාධ්‍ය තමයි මේක හසුරවන්නේ. මාධ්‍යයට පුළුවන් මේ සමාජයේ මතවාදය හසුරවන්න, සිතීම හසුරවන්න, චින්තනය හසුරවන්න. එතකොට මේක දන්නේ නැති මිනිහෙක් මාධ්‍ය ඉස්සරහා හිටියොත් එයා මාධ්‍ය කියන ඕන දෙයක් පිළිගන්නවා. ඒක විශාල කාරණාවක් මේ වෙලාව වෙනකොට. මම මේ ලොකුවට යන්නේ නැහැ. නමුත් මේකේ එහෙම යථාර්ථයකුත් තියෙනවනේ. ඔව්. මීඩියා එක ජනමතය සකස් කරනවා. ඉස්සර කියන මීඩියා එක කියන්නේ හතරවෙනි ආණ්ඩුව කියලා. දැන් මේ සියලු ආණ්ඩු මෙහෙවන්න පුළුවන්. එක බවට පත් වෙලා තියෙනවා. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ මාධ්‍ය සමාජය. මාධ්‍ය තමයි මේක අරගෙන තියෙන ආධිපත්‍යය. ඒක එක්තරා විදිහක දෙයක්. මම හිතන්නේ මේ කොවිඩ් අස්සෙත් ගිය වතාවෙත් මම කතා කරලා විශාල ලාභ ලබන්න බවට පත් වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය ජාලා හිමිකාරෝ. තාක්ෂණික සමාජයක්. මේක බොහොම තාක්ෂණික ටෙක්නිකල් වෙලා. මිනිස්සු අර යාන්ත්‍රික වෙලා. ඒකත් අපිට කියන්න පුළුවන්. තාක්ෂණික සමාජයක්. හරිම ටෙක්නිකල් ඇනමිරිච්ච බවට පත් වෙච්ච සමාජයක්. හරිම යාන්ත්‍රික සමාජයක්. මේක තුලත් මේ සමාජයේ කිසියම් දේවල් ටිකක් අපිට හිතන්න පුළුවන්. දියුණු සමාජයක් කියලා සමහර අය මේ සමාජය අඳුන. මේක දැන් දියුණු සමාජය. ඉස්සරහට නොදියුණු සමාජයක් තිබුණා. දියුණු සමාජය, ශිෂ්ට සමාජයක්. මේ වගේ මේ සමාජය අද අපි ගත කරන සමාජයට යම් හැඳින්වීම් තියෙනවා. ශිෂ්ට සමාජයක්. අපි බලමු මම මේ එකක්වත් හරිද වැරදිද කියන්නේ නෙමෙයි නිකන් තියෙන විෂම සමාජයක්. මේක පන්ති සමාජයක්, ක්ලාස් සොසයිටි එකක්. පන්ති මේ වශයෙන් බෙදලා විෂම සමාජය ලොකු විෂමතා තියෙනවා. ආර්ථිකමය සංස්කෘතිය ලොකු විෂම සමාජයක්. සමහරු මේක නම් කරන හරි අසාධාරණ සමාජ ක්‍රමයක් තියෙන. හරිම අසාධාරණයි. බෙදුණු සමාජයක් මේක. විවිධ විදියට බෙදලා ජාතීන් ලෙස බෙදලා ආගම් ලෙස බෙදලා සංස්කෘතීන් ලෙස බෙදලා විවිධ විදියට ප්‍රාදේශීය බෙදලා පාසල් ලෙස බෙදලා සභාවන් ලෙස බෙදලා පක්ෂ ලෙස බෙදලා අමීබාකරණයට ලක් වෙන්නේ මේ බෙදීම් වර්ධනය වෙන සමාජයක් මේක. එහෙමත් කෙනෙක් මේ සමාජය හඳුන්වන්න පුළුවන්. බෙදුණු සමාජයක්. ධනවාදී සමාජයක්. මේක ධනය මුල් කරගත්තු මේක සමාජවාදී සමාජයක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම ධනවාදී ප්‍රාග්ධනවාදී සමාජයක්. තව සමහරව මේක ආගමික සමාජයක් කියලා විස්තර කරන්න පුළුවන්. තාම මොන කතාගෙන ආගම් එහෙම නැතුණත් මේක ආගමික ආයතන වලට ආගමික සංස්ථාවල් වලට ආගමික නායකයින් කිසියම් ආධිපත්‍යයක් පතුරන සමාජයක් කියලා කියන්න පුළුවන්. පුරුෂ මූලික සමාජයක්. තාම මේ සමාජයේ 50ක් විතර කාන්තාවෝ හිටියට සමහර ලංකාවේ නම් ඊටත් වැඩි 52ක් විතර. නමුත් මුළු මනින්ම මේ සමාජයේ හැම දෙයක්ම හසුරවන්නේ පුරුෂ මූලික සිතීමක් ලෙස. ඒ නිසා පුරුෂය තමයි මේකේ ආධිපත්‍යය දරන්නේ. පුරුෂාධිපත්‍යයක් තියෙන සමාජයක්. මුළුමනින් බැලුවොත් මේක සුදු අධිපතිවාදී නැත්නම් බටහිර අධිපතිවාදී සුදු අධිපතිවාදී සමාජයක්. මේක තැනට කොයි විදියට ගත්තා වුණත් මේ සමාජයේ මේ සුදු මිනිස්සුන්ගේ අධිපතිත්වය තමයි ලෝකේ පුරා පවතින්නේ කියලා කියන්නත් පුළුවන්.
ඒ වගේ විවිධ ඇඳින්වීම් තියෙනවා. මම මේ අපි එතකොට මේ නිර්වචන වලින් වඩාත් හරි නැත්තම් මොකක්ද හරි ඔබ හිතන විදිහට? වඩාත් සුදුසු වචනය මොකක්ද? නැත්තම් හොඳම නිර්වචනය මොකක්ද මේ වලින්? දැන් මේවත් එක්කත් මිනිස්සු මතවාදීව ගැටෙනවා. සමාජයේ තේරුම් ගන්න යන මිනිස්සු සමහර විට තේරුම් ගන්නෑ. තේරුම් ගැනීම සඳහා ගහමරා ගන්නවා. මිනිස්සුන්ට එහෙම සිද්ධ වෙන. මිනිස්සු ඒ වෙනස් නෑ නෑ මේක මේ වගේ සමාජයක් නෑ නෑ මේක මේ වගේ එකක් කියලා මේ සමාජය වෙනස් කරගන්න, සමාජයේ තේරුම් කරගන්න, සමාජයට සහනයක් පිළිතුරක් ගේන්න හිතන මිනිස්සු තමන් සමාජයේ විග්‍රහ කරගන්න විදිය තුල සමහර විට ගුටි බැට හුවමාරු කරගන්න සත්වයන් තියෙනවා. එහෙම එකක් තියෙනවා. මම නිකන් අහන්නේ මේකෙන් මොකක්ද හරි? නැත්තම් මොකක්ද හරිම නිර්වචනය නැත්තම් හොඳ? ඒතර මට කියන්න තියෙන්නේ සමාජය පිළිබඳ අපිට කියන්න බෑ විශ්ව සාධාරණ එකම එක නිර්වචනයක් මේක විතරයි. මොකද මේක බහුමානීය ඒකරූපීය යුනිෆෝම් ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. දෙන්න පුළුවන්ද කියලා මං හැවුවොත් මට කියන්න තියෙන්නේ එහෙම දෙන්න බැහැනේ අපිට. දැන් අපි ඔය කියපු හැම දෙයක්ම වගේ මේ සමාජයේ තියෙනවා නේද? මේක එක්තරා විදියක පුරුෂ මූලික සමාජයක්. මේක බෙදුණු සමාජයක්. ඔව්. මේ සියල්ල මේ සමාජයේ සම්බන්ධයෙන් යම් කිසි පැතිකඩයන් වලින් සාධාරණ නිර්වචනයන් නැත්නම් හැඳින්වීම් විශේෂණයන් පැහැදිලි. ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. අද ගොඩාක් ගැටලුව තියෙන්නේ සමහර තැන්වලදී අපි එකම මතවාදයක් හෝ එකම එක නිර්වචනයන් තුල ඉන්නවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න පූර්ණාගමික හෝ පූර්ණානාගමික රාජ්‍යයන් ලෝකේ නැහැ. මේ රාජ්‍යය ඒ කියන්නේ ව්‍යවස්ථාවේ තියෙනවා. දැන් ඉන්දියාව අනාගමික රාජ්‍යයක් ව්‍යවස්ථාවේ. අපි දන්නවා ඉන්දියාව මේ වෙලාවේ හින්දුත්ව එක ඉහළ මේකට ඇවිල්ලා තියෙන ව්‍යවස්ථාවේ. ඒක දෙකක් නෑ. ඒ නිසා පූර්ණ අනාගමික පූර්ණාගමික කියන අපි සමහර ඒවා තියෙන ආගමික රාජ්‍යයන් දැන් ලංකාව ආගමික වශයෙන් ව්‍යවස්ථාවේ නැති වුණත් අපි බුදුදහම මූලික වෙච්ච සමහර රටවල් තියෙන ඒවා ඉස්ලාම් රාජ්‍යයන් ලෙස හඳුන්වනවා. සමහර රටවල් ක්‍රිස්තියානි රාජ්‍යයන් ලෙස බෞද්ධ රාජ්‍යයන් ලෙස එහෙම හඳුන්වන්න පුළුවන්. නමුත් ඒවා මුළුමනින්ම ඒ ක්‍රිස්තියානි සාරාර්ථ මත තියෙනවා. එහෙම කතාවක් අපිට දකින්න බෑනේ. පූර්ණ ධනවාදී සමාහෝ සමාජවාදී රාජ්‍යයනුත් ලෝකේ ආඳුන ගන්න බෑ. කියන්නේ රාජ්‍ය මැදිහත් වෙන්නෙම නැති කිසිසේත්ම මැදිහත් වීමක් නැහැ. සියල්ල වෙළඳපොළ විසින් තීරණය කරන්නේ වගේ එකක්. නෑ ඒකට යම් රාජ්‍ය ධනවාදී ස්වරූපයකින් ඒක ක්‍රියාත්මක කරන ස්වරූපයෙන් යම් රාජ්‍ය කියලා එකකුත් පවත්වාගෙන යනවා. රාජ්‍ය මැදිහත් වීමෙන් මුළුමනින් නිදහස් වෙන්නේ නැහැ. එතකොට ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. පූර්ණ වශයෙන් ශිෂ්ට සමාජ මේවා අශිෂ්ට සමාජ එහෙම නැහැ. දැන් ඕක ලොකු වැරදිච්ච තැන් තමයි. දැන් ක්‍රිස්තියානිය විශේෂයෙන් බටහිර හිතුවා ඒගොල්ලන්ගේ සංස්කෘතිය තමයි ශිෂ්ට. ඒ නිසා වුන් මේ රටවල් යටත් කරගත්තාම කිව්වේ මොවුන්ව ශිෂ්ට සම්පන්න කරන්න ඕන. මුන් මිත්‍යා දෘෂ්ටික. මේවා අන්තිම පටු නිර්වචන. ඒ සමාජයන් වල ශිෂ්ට භාවයන් තිබුණා. ඒ ගෝත්‍රිකයන්ට ඔවුන්ගේ ගෝත්‍රික ශිෂ්ටත්වයක් තිබුණා. එහෙම තිබුණේ නැත්තේ නෑ. ඒ නිසා තමයි මං කිව්වේ අර ගියවතාවේ රතු ඉන්දිය නායකයා කොයිතරම් ශිෂ්ට මිනිස්සෙක්ද. එයා පරිසරය දිහා බැලුවා. අද මේ මහා ශිෂ්ටාචාර වෙච්ච බටහිර පරිසරය විනාශ කරන සූරා ගන්න විදිය බැලුවා මේ අශිෂ්ටයි කියන ගෝත්‍රික මිනිස්සයා පුදුමාකාර ශිෂ්ට කෙනෙක්. ඉතින් මේවා අපි තේරුම් ගන්නට උනා මූලික වශයෙන් වැඩි වශයෙන් මෙවැනි ස්වරූප ගන්නවා මිසක්කා ඒ නිසා මෙන්න මේ විවෘත අධ්‍යයනය විවෘත භාවයන් අපිට අවශ්‍යයි. අපි එහෙම නැත්නම් පටු තැන් වලින් සමාජයේ තේරුම් ගත්තම ඒවා ගැටුම් බවට පත් වෙලා විනාශයන් බවට පත්වීම විතරක් සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලි? හොඳයි. අපි ඉස්සරහට යමු ඉක්මනින්. එතකොට මම නිකන් ඔබට කියන්නේ දැන් අපි මිනිස්සු වශයෙන් අපි කතා බහ කරනකොට අපට කිසියම් විදියක මේවා සංකල්පගත කරලා අධ්‍යාපනයට අපේ තේරුම් ගැනීමට අපි කිසියම් ෆ්‍රේම්වර්ක් හදාගන්න.
එකම එක නෙමෙයි ඒකෙන් විතරයි කරන්න පුළුවන් කියන විදිහ එකක් නෙමෙයි. නමුත් මිනිස්සුන්ට ඒක අවබෝධ කරන්න එපයි. දැන් ජේසුස් තමන් අවබෝධ කරගත්තු දේ දේව රාජ්‍ය කියන විග්‍රහය සංකල්පයක් තුළ යම් කිසි දෙයක් තුළ තමයි උන්වහන්සේ ඒක පැහැදිලි කරේ. ඒතකොට උන්වහන්සේ ඒක පැහැදිලි කරන්න විවිධ දේවල් ගත්තා. ඒක මේ වගේ කියලා කිව්වා දේව රාජ්‍යය මේ වගේ කියලා කිව්වා. යම් යම් දේවල් යොදා ගන්නවා. ඉතින් ඒ නිසා අපිටත් මේ සමාජයේ තේරුම් ගන්න, තේරුම් කරන්න, අධ්‍යයනයේ පහසුව සඳහා යම් ආකෘති යොදා ගන්න වෙයි. ඔබට මොකක්ද දැන් ඔයාලා මේ සමාජයේ විග්‍රහ කවුරු හරි මල්ලි කෙනෙක් නංගි කෙනෙක් හරි ගාව ඔබ කොහොමද කොයි වගේ ආකෘතියකින්ද මේ සමාජය පැහැදිලි කරන්න හදන්නේ? එහෙම යම් ආකෘතියක් ඔයා මේ සමාජය අද ඉන්න අපි මේ අඳුනගත්තු සමාජය විග්‍රහ කරන්න කිසියම් ආකෘතියන් ඔබ නිකන් ඔබ ළඟ තියෙනවද? ඔබ එහෙම කතා බහ කරනවා නම් නිකන් හිතලා බලන්න ඔතන ඉඳගෙන. මම මේක හැමතිස්සෙම හිතලා බලන්න කියන්නේ මේකයි ඔබ මම විග්‍රහ කරන දේ අහන්නේ ඔබ මේක දෙස බලන්න ඔබේ වෙච්ච ඔබගේ දෘෂ්ටියක් ඔබගේ දෙයක් ගොඩනගා ගන්නට අවශ්‍යයි. පැහැදිලිද? ඒ ගොඩනගා ගන්නට තමයි අපි ඇතුල් වෙන්නට අවශ්‍ය. හොඳයි. අපි බලමු එවැනි ආකෘතියක් පිළිබඳව යම් විදිහක දෙයක්. ලෝකෙ ගොඩක් වෙලාවට මේ තියෙන අද අපි ඉන්න සමාජය පසු කරපු සමාජය පැහැදිලි කරන්න යොදා ගන්න පුළුවන් දෙයක් තමයි මේ පිරමිඩ ආකාර ආකෘතිය. මේ ෆෝමැට් එක පිරමිඩයක් වගේ කියන්නේ. හරි. මේ පිරමිඩයක් කියන එකෙන් අපි බැලුවොත් අපිට පැහැදිලිවම මේක ආකෘතිය පතුල තමයි බර පතුල තමයි ලොකු මුදුන හරිම තිතක් විතරයි මුදුන පිරමිඩාකාර ආකෘතියක්. එතකොට මේ මුදුන තුල ඉන්නවා එන්න පතුල බර වේගන යනවා මුදුන තුල තියෙන්නේ මෙන්න මේ ආකෘතිය අපිට යොදා ගන්න පුළුවන් සමාජය කිසියම් විදිහක විග්‍රහ කරන්න අවබෝධ කරගන්න තේරුම් ගන්නට යොදා ගත හැකි ආකෘතියක්. මොකද මම මේ ධම්ම විමුක්ති හරයට එන්න නම් අපිට කිසියම් විදියක මේක කියව ගන්න පුළුවන් කමක් තිබුණොත් තමයි අපිට ඒකට එන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මම මේකත් එක්ක මේ වෙන්නේ. එතකොට පිරමිඩ ආකෘතිය තුලින් අපි පොඩ්ඩක් බලමු සමාජයේ ආර්ථිකයේ සංස්කෘතිය විග්‍රහ කරලා බලන්න. මේ පිරමිඩයට දාලා ලෝකේ තියෙන ආර්ථිකය කොහොමද අපිට විග්‍රහ කරන්න පුළුවන්? පිරමිඩ ආකෘතිය තුල සංස්කෘතිය කොහොමද විග්‍රහ කරන්න පුළුවන්? දේශපාලනය කොහොමද විග්‍රහ කරන්න පුළුවන්? ආගමික සංස්ථා අපිට මේ පිරමිඩ ආකෘතිය තුල විග්‍රහ කරන්නේ කොහොමද? සංස්කෘතික ස්වභාවය විග්‍රහ කරන්න බලන්නේ කොහොමද? ඒක පොඩ්ඩක් හිතන්න බලන්න. ඔතන ඉඳගෙන පිරමිඩයක් ඇඳලා මේ පිරමිඩයට දාන්න ආගමික සංස්ථාව පිරමිඩයට දැම්මොත් කොයි විදිහේ එකක්ද? සභාවන් කියන එක අපි දාලා බලමු. මුදුනේම ඉන්නවා. ඊට පස්සේ පහළ ඉන්න මුදුනේම ඉන්න අපි හිතමු පාප් වහන්සේ කතෝලික සභාව වගේ එකක් ගත්තොත් අනිකුත් සභාවන් වල යම් ආකෘති තියෙනවා මුදුනේම ඉන්න මුදුනේ ඊට පස්සේ බොහෝම ටික දෙනෙක් ඉන්නවා කාදිනල්වරු නැත්තම් ඊට උඩින් ඉන්නවා පාප් වහන්සේ එක්ක යම් විව්වයක් ඊට පස්සේ කාදින ඊට පස්සේ රාදගුරුවරු ඉන්න ඊට පස්සේ පූජක පැවිදි අය ඉන්න පතුලේ තමයි විශාල පිරිසක් ඉන්නේ 100ට එකක්වත් සභාවේ නැහැ මේ පූජක පැවිදි රදගුරුවරු වගේ අය අපි කතෝලික සභාව ලෙස ගත්තත් අනිත් සභාව ලෙස ගත්තත් එහෙමයි විශාල 90%ක් ඉන්නේ පාතුලේ. ඒ ඔවුන්ට සමහර විට මේ ලෝකේ හඬක් නැහැ කියන සභාව කියන්නේ ජනතාව කියලා කියන්න පුළුවන්. දැන් රට දිහා බලන්න අපි දේශපාලන ව්‍යුහයේ බලමු මේ මොඩල් එක මේ ආකෘතිය අපි ලංකාව ගත්තොත් විධායක ජනාධිපතිවරයාට දඬුවම් කරන්නත් බෑ. එහෙම නැත්නම් යාට එරෙහිව නඩු පවරන්න බෑ. විධායක විශාල බලතලයක් තියෙන කෙනෙක් ඉන්න මුදුනේම. ඊට පස්සේ ඉන්න කැබිනට් මණ්ඩලය ඒකම අගමැතිවරයෙක්. ඒගොල්ලන්ට විශාල බලයක් තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ කැබිනට් නොවන ඇමතිවරු ඉන්නවා පහළින්. ඊට පස්සේ තමයි විශාල 100ට එකක්වත් නෙමෙයි ඔය පිරිස මුළු පාර්ලිමේන්තුවේ ඉන්න 25 දෙනා බැලුවොත්
ඒ 225 ලංකාවේ ජනගහනයෙන් 100.0.0.0 ගානක කට්ටියක් නෙමේ ඒගොල්ලෝ. නමුත් ඔවුන් විසින් මේක යම් කිසි දෙයක්. ඔවුන්වත් මෙහෙවන බලවේගයන් තියෙනවා ආර්ථිකයක වෙන මේක. අපි දේශපාලන බලය ගමන් කරන විදිය බැලුවම මේ පිරමීඩාකාර ව්‍යුහයකට තමයි අපි ජීවත් වෙන සමාජය හැදිලා තියෙන්නේ. හරි? ආර්ථිකමය ලෙස බැලුවොත් ඉතාම සීමිත දෙනෙක් තමයි ලෝකයේ විශාලම ධනය ලබාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලෝකේ ප්‍රධාන ධනවතුන් 8 දෙනා සතුව ලෝක ජනගහනයෙන් තියෙනවා ප්‍රමාණයක්. අපි මේක නිකන් ඒ world economic distribution කොහොමද ලෝකයේ ආදායම් බෙදිලා තියෙන්නේ. 300ක් මිලියන people. හරි? ඒගොල්ලන්ට තියෙනවා ඩොලර් වලින් බැලුවොත් නේද? අපි 20000ක ප්‍රමාණයක් අවුරුද්දකට හොයන. ඒ පිරිස ඉතාම පොඩිනේ. ඉතාම පොඩි. එතකොට ඊට පස්සේ ඉන්නේ 1.7 බිලියන් ජනතාවක් ඉන්නේ 1500 සිට 20000 අතර. එතකොට 1 බිලියන එකක් ඉන්නේ හරි ඊට වඩා 730යි හරි අවුරුද්දක උපයන ප්‍රමාණය 500යි අතර. බිලියන් දෙකක් ඉන්නේ 360 730ක් උපයන්නේ අවුරුද්දට ඩොලර්. 1 බිලියන් එකක් ඉන්නවා 360ට අඩුයි අවුරුද්දටම උපයන ප්‍රමාණය. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අර කසල මට්ටමට පත් කරපු බිලියනයක් බිලියන 7ක් විතර ජනගහනේ බිලියනයක් ඉන්නේ එවැනි තත්වයක. අන්තිම දරිද්‍රය ඒ කියන්නේ දරිද්‍රයෙන්ගෙනුත් දරිද්‍රයෝ කියන. දැන් බිලියන් දෙකක් ඉන්නේ very poor කියන එකේ. හරි? poor කියන දුප්පතුන් කියන එකේ එතනම් බැලුවා අපිට තියෙනවා බිලියන මේක ටිකක් පරණ එකක්. එතකොට මේකේ අපි දිහා බැලුවොත් බිලියන 4ක්ම මේකේ ඉන්නේ. දැන් මේක මීට වැඩිය වැඩි. මෙතන තියෙන්නේ මේ බිලියන 7කට ආසන්න මේ 6කට ආසන්න තියෙන 2012 වගේ එකක්. අපි මේක දිහා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන්. අර මුදුනේ තමයි තාම චූටි. දැන් ඔය මුදුනේ টොප් එකේ ඉන්නවා. පහුගිය ගිය අවුරුද්දේ කිව්වා 8 දෙනෙක් සතුව තියෙනවා. ලෝක ආදායම මේ මිලියන් 30 8 දෙනෙක් සතුව තියෙනවා ලෝක ආදායමෙන් භාගයක් විතර. මේක තමයි අපිට පහසු මේක තේරුම් ගන්න. දැන් අපි සංස්කෘතිමය ලෙස බලන්න මම නිකන් කියන්නේ. මේක සංස්කෘතිමයවත් බලය භාෂාවේ පවා මේ පිරමිඩේ තියෙනවනේ. ගමේ මිනිහෙක් මැරුණොත් ඌ මැරිලා නැත්තම් අපි හිතමු ගමේ මිනිස්සෙක්ගේ නෝනා මැරුණා. කතා කරමු උගේ ගෑණි මැරිලා කියලානේ සාකච්ඡා වෙන්නේ. උගේ ගෑණි මැරිලා. දැන් ඒ ටිකක් වෙලා යනකොට එයාගේ නෝනා වෙනවනේ නේද? ඉහළට යනකොට ආර්යාව වෙනවනේ. එතකොට ඒවලත් තියෙනවා මේ බෙදීම. මේක බෙදිච්ච සමාජයක්. පන්තිමය ස්වභාවය. මේ පිරමීඩාකාර ස්වභාවය. අරු මැරිලා කියන වචනේ ගත්තොත් මැරිලා වලගජ්ජ ගන්නවා මිය යනවා මේ ඊපස්සේ ඔය විදිහේ වචන ආවම ඉහළට එනකොට නේද ස්වර්ගස්ත වෙනවා ඌ වගේ අභාව ප්‍රාප්ත වෙනවා කීර්ති භාව ශේෂෝපගත වෙනවා එක එක්කෙනාට ලැබෙන ඒවා හැබැයි එකම ක්‍රියාවලිය වෙලා තියෙනවා. ඒතකොට මේ සමාජය අපිට තේරුම් ගන්නට පුළුවන් මෙන්න මේ ආකාර පිරමීඩ ආකෘතියක් තුල. අපි යමු ඉස්සරහට ඔබ මේ තුල විග්‍රහයට හොයන්න. තවත් පුංචි ආකෘතියක් තියෙනවා විශේෂයෙන් තරුණ දරුවෝ මේවල ඉන්නවා. ඔබ කියවීම කරනකොට ඔබට මේ වචනත් හම්බෙනවා. වෘත්තාකාර ආකෘතියකිනුත් මේ ලෝකේ විග්‍රහ කරනවා. එතකොට තියෙන්නේ පරිධිය සහ කේන්ද්‍රය. අරකම තමයි টොප් ලෙවල් එකේ ඉඳපු අය කේන්ද්‍රයේ ඉන්නේ පොඩ්ඩයි. පරිධියේ තමයි විශාල මාර්ජිනලයිස්ඩ් පිරිස. පැහැදිලිද? සෙන්ටර්ඩ් කියන සෙන්ටර් එකේ ඉන්නේ බොහොම ටික දෙනයි. ඒතර අපි කියනවා මාර්ජිනලයිස් පරිධියට අද දැමූ මිනිස්සු අර පහළ පතුලේ ඉඳපු මිනිස්සු මිලියන ගාණක් වෙන මිනිස්සු කිසිම ගෙයක් දොරක් නැති මිනිස්සු පාරවල් වල ඉන්න තැනක් නැති මිනිස්සු. ඔබ මේ දවස්වල මම හිතන්නේ ඔබ සමහරට අන්තර්ජාලයේ දකින්න ඇති අර ජේසුස් වහන්සේ උද්‍යානයක නිදියගෙන ඉන්න ස්ටැචූ එකක් ලෝකේ කලාකරුවෙක් මගින් ඒක හදලා තිනවා. දැන් ලෝකේ රටවල් ගණනාවක විශේෂයෙන් පාප වහන්සේ මේ අනුසලකා හැර තැනක් නැති මිනිහා සුම්ම ගැන අවධානය දෙන්න. අපි මහා උත්ථානයේ ඉන්න
දැවැන්ත සුරුවන් හදද්දී ෆ්‍රැන්සිස් උද්දොත්තම පියතුමා ආශිර්වාද කරලා දෙනවා. ඉතාම වැදගත් දෙයක්. ලෝකේ හැම තැනම දැන් නගරවල උද්‍යානයක හදනවා ඔහේ ඉන්න ජේසුගේ ස්ටැචු එක. ඔහේ නිදි පිණි වැස්සේ සීතල කාලේ සම්පූර්ණයෙන්ම අයිස් වලින් ඉන්න. ඒ කියන්නේ නැහැ මේක. මේක ඉතාම වැදගත් කාරණාවක්. ක්‍රිස්තියානි දෘෂ්ටියේ දෙවියම දකින්න කියන මේ පරිදියට ඇදලා දාපු. දැන් අද එහෙම තියෙනවා හියුමන් ඩස්ට් කියලා වචනයක් තියෙනවා. මානව දූවිලි නැත්නම් හියුමන් ගාබේජ් මානව කසල කියන එක. සමහර ඔහේ ඉන්න තාම මැරලා නැහැ. නමුත් නගරවල ඉන්න ජරා කරගෙන නිකන් පණ අදින වගේ මිනිස්සු අර නගර සභා කුණු මේවල අරගෙන ගිහිල්ලා විශාල ඒවලට දාන ලෝකයක අපි ඉන්නේ. ඒතර මේ පරිදිය සහ කේන්ද්‍රය කියන විග්‍රහයත් ලෝකයේ සමහර වෙලාවට යොදා ගන්න එක. හොඳයි මම මේ ඉදිරිපත් කරන්නේ පුතාලා දූලටත් මේක ඉදිරියට ගෙන යන්න කොහොමද අපි මේ සමාජයේ තේරුම් ගන්න. අපි යමු ඉස්සරහට. එතකොට දැන් අපිට පුළුවන්කම තියෙනවා කිතු දහමේ විමුක්තිය හරය අඳුන ගන්න යොමු වෙන්න. අපි මෙච්චර කල් කරපු මේ සමාජ විග්‍රහය එක්ක පුංචි වීඩියෝ ක්ලිප් එකක් බලනවා. මේක ගොඩ දෙනෙක් දැකලා තිනවා. නමුත් අපි ආයි මේක බලමු. මේක අඳුන ගන්න. මොකද ක්‍රිස්තියානියට සම්බන්ධ පිලිපීනයේ ඇසුරින් මේක ගොඩක් පරණ චිත්‍රපටයක් ලෝකේ. මේක එක්තරා විදියක සත්‍ය අත්දැකීමකුත් මේකට පසුබිම් වෙච්ච එකක් 2006 හදපු එකක්. අපි මේක නරඹලයිමු.
එතකොට අපි ඉන්න ලෝකය කියන්නේ කුසගින්නේ 25000ක් දිනකට මැරෙන ලෝකයක් අස්සේ තමයි අපි ඉන්නේ. දැන් මම මේක අපි මෙච්චර වෙලා සාකච්ඡා කරපු සමාජයේ පැතිකඩක් අපිට පෙන්වනවා මේ කෙටි චිත්‍රපටිය තුල. මම මේක තෝරගත් එක්තරා විදිහක අපි කිතුද්දාමත් එක්ක සම්බන්ධ වෙලා මේ සාකච්ඡාව කරන්නේ. දැන් පිලිපීනය කියන්නේ ආසියාවේ විශාල ජනගහනයේ සාපේක්ෂව 95ක් 90කට වැඩි ප්‍රතිශතයක් ක්‍රිස්තියානීන් ඉන්න විශාලම ක්‍රිස්තියානි ප්‍රජාව ඉන්න රටක් පිලිපීනය කියලා කියන්නේ. දැන් පිලිපීනයේ මෙට්‍රෝ මැනිලා ප්‍රධාන නගරය තුල තමයි මේ දර්ශන දකින්න විශාල මුඩුක්කු පෙළේ තියෙනවා. ඔබ දැක්ක පාපවංශ ගිය වෙලාවේ ප්‍රංශ සුදොත්තම පියතුමා හමු වෙන්නේ පැල්පත් ළමෙක් ඇවිල්ලා කතා කරන සිද්ධියක්. දැන් මේකේ මම යම් ප්‍රමාණයකට මේක දැකලා තියෙනවා පුංචි අවස්ථාවක් ලැබිච්ච වෙලාවක යන්න ඔය විශාල කිතුණුවන්ගේ ගෙවල් පෝසතුන්ගේ ගෙවල් ටිකක් පහු වුණා මේ පැල්පත් අපට හම්බෙනවා. දැක්ක දේ තමයි පිලිපීන ගොඩාක් වෙලාවට ක්‍රිස්තියානින් ගෙවල් වල අර අපි අග්‍රදූත මිකෑල් තුමාගේ පින්තූර ගහලා දැන් ඒගොල්ලන්ගේ මහා තාප්පවල පවා ගහලා තියෙන්නේ ට්වින් හાર્ට් කියන එක. ඒ කියන්නේ මරියතුමීගේ නිර්මල හෘදයයි ජේසුගේ දිව්‍ය හෘදයයි තියෙන ෆොටෝ එකක්. ඒක තමයි ඒගොල්ලන් ගෙවල් වල ගහන්නේ ඉස්සරහා. එතකොට නමුත් මෙලෝ හදවතක් වුන්ට තියෙනවද කියන ගැටලු වෙනවා මේ මහා විශාල ගෙවල් වලට එහායින් තියෙන පැල්පත් වල මේ තත්වය තියෙන්නේ. දැන් මේ තාත්තා මේ කුණු එකතු කරන්නෙක් ලෙස එයාට පුංචි අවස්ථාවක් ලැබෙනවා මේ ආයතනයේ කුණු එකතු කරන්න. ඒක තුල එයා කළු පාට බෑග් එකකට අරව දාද්දි කොළ පාට බෑග් එක එයා අරගෙන යන්නේ ගෙදර ගෙනියන්න පුළුවන් ටික එකතු කරා. 5000 බඩගින්න ඉන්න ලෝකයක තමයි අපි ඉන්නේ. එතකොට ඒ මිනිස්සයා පිතා පුත්‍රයා දාලා ඔරසන් කිව්වා කියලා මේ ලෝකේ ස්වභාවය නෑ. ඒක ඔහුගේ සරල විශ්වාසයක වෙනම එකක්. හරි. නමුත් අපි තේරුම් ගන්නට ඕන 25000ක් මැරෙන ලෝකයේ දෙවියන්ගේ කැමැත්තද? උන්වහන්සේ මේ ලෝකේ මැව්වේ දවසකට බඩගින්න 25000ක් මැරෙන්නද? මෙතන ඉඳගෙන අපිට පුළුවන් කිතු දහමේ විමුක්ති හරයට ඇතුල් වෙන්න. අපි ඉස්සරහට යමු ඒකත් එක්ක තව පුංචි ප්‍රශ්න කීපයක් එක්ක. දෙවියන්ගේ අභිමතය උනේ අපි ගත්ත පරණ ගිවිසුම අපි මුලින්ම පොඩ්ඩක් කියොත් නැත්නම් උන්වහන්සේ වහල්කමින් නික්ම යාමෙන් ගෙනල්ලා පොරොන්දු දේශය තුල කෙබඳු සමාජයක් තිබීමද? කොයි වගේ සමාජයක් තියෙනවද? ඔබට කියන්න පුළුවන් හිතනවාද දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ පොරොන්දු දේශය තුල දේශපාලනිකව ආර්ථිකමය සංස්කෘතික ආගමික ලෙස මේ පිරමීඩාකාර බලය ධනය සමාජ හැකියාව ගරුත්වය ඉහළ টොප් එකට හොඳට තියෙනවා ඊළඟ ටිකකට අඩුවෙන් තියෙනවා ඊළඟ අයට තියෙන එහෙම එකක් දෙවියන්ගේ අභිමතයද? එවැනි සමාජයක්ද එවැනි ලෝකයක්ද දෙවියන් මැව්වේ? අපි මැවීමේ කතාව වගේවත් තේරුම් ගන්නට අපි උත්සාහ කරනවා යනවා. එතකොට ඒව තුල පේන්නේ ඇයි මේ පිරමීඩාකාර සමාජයක් බිහි වුනේ? දුක ඇති වුනේ කොහොමද? මේ වේදනාව සමාජයට ආවේ කොහොමද? මේ විෂම සමාජය පිරමීඩාකාර සමාජය ආවේ ඒක දේව කැමැත්ත නෙමෙයි.
ඒක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තුල බිහි වෙච්ච එකක් කියන්න තමයි උපත්ති පොතේ මැවීමේ කතාව ලියවෙන්නේ. ඒක ලියවෙන්නේ නික්මයාමෙන් පස්සේ ලෝකයේ දිහා බැලීමේ කාරණාවක් ලෙස. ඔබ විශේෂයෙන් අපි එක්ක අර සම්බන්ධ වෙච්ච දරුවෝ අපි දුන්න පොතක් බෙදාගත්ත කිත්තාමේ විමුක්තිය හරියට පියුසුමක් කියන එක නික්මයාමේ සිට අපි ආපස්සට බලන්නට ඕන. නික්මයාම තමයි අත්දැකීම. මේ අත්දැකීම තුල මිනිස්සු දැක්කා වහල්කම. පිරමිඩේ තිබුණ ඊජිප්තිය, අදත් ඊජිප්තුව කියන්නේ පිරමිඩ් දේශය. අපි දන්නවා. මේ පිරමිඩ් ගොඩනැගෙන වහල් ශ්‍රමයෙන්. එතකොට ඊජිප්තුව කිව්ව ගමන් ඒ අධිරාජ්‍ය පිරමිඩේ අපිට සංකේතයක් වෙසෙනවා. ඒ පිරමිඩ් ලෝකයෙන් පිරමිඩ් අධිරාජ්‍යයෙන් උන්වහන්සේ පොරොන්දු දේශයට මිනිස්සුම ගේන්නේ ඒ තුලත් නැවත පිරමිඩයක් හදන්න නෙමෙයි. මේක දේවාභිමතේ නෙමෙයි. වහල්කම පිරමිඩේ තියෙන. පිරමිඩේ දේව කැමැත්ත නෙමෙයි. එවැනි ලෝකයක් නෙමෙයි දෙවියන් වහන්සේ මැව්වේ. මෙන්න මේ සරල මට්ටමකින් අපිට මේකට අතුල් වෙන්න පුළුවන් නම් අපිට අඳුන ගන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි උන්වහන්සේ දෙන දෙවි කෙනෙක්. උන්වහන්සේ මුළු මැවිල්ල දිහා බලලා ඒක ප්‍රසන්නයි කියලා හිතපු දෙවි කෙනෙක්. එතකොට අපි තුල තමයි දැන් දිවසිර ආවේ අර පිරමිඩේ වෙනුවට සමානාත්මතාවයේ දේශයක්, වහල්කම නැති දේශය නැති කරගන්නකොට ඊශ්‍රායල් ජනතාව දිවසිවරු ඇවිල්ලා ඒක මතක් කරනවා. දිවසිවරු ඇවිල්ලා මතක් කරනවා. ඒතර දිවසිවරුම තේරුම් ගන්න ඒ සමාජ ක්‍රමයක් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට නැත්තම් ඉක්ම ඊශ්‍රායල්වරු විතර නෙමෙයි ඒකට ගොඩාක් ජනතාව එකතු වෙලා හැදිච්ච එකක්. අපි ශ්‍රී ලාංකේය කිව්වොත් ශ්‍රී ලාංකේය කියන්නේ සිංහල විතරක් නෙමෙයි වගේ. ඊශ්‍රායල් කියන්නේත් එහෙම විශාල පිරිසක්. ඒක ඔබ කියවද්දි තේරෙන දෙයක්. එතකොට උන්වහන්සේ කිසිම ක්ෂේත්‍රයක පරිසරය, සමාජය, ආගම, දේශපාලන කිසිම එකක මේ අසමානතාවයේ විහුවයක් පිරමිඩාකාර විවයක් පැවතීම අභිමතේ නෙමෙයි. ඊටාම සරලව ඒ ව්‍යවස්ථාව තුළ තියෙන නීති සමුදායක් වුණ නැති කරගන්න ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක දෙවියනුයි මිනිස්සුයි අතර ඇති වෙන ව්‍යවස්ථාවක්. පැහැදිලි? අපි ව්‍යවස්ථාව ගැන ලොකු සාකච්ඡා යන සමාජයක ඉන්නේ. ඒ ව්‍යවස්ථාව අනුව දෙවියෝ විතරයි උඩින් ඉන්නේ. අර සබත් නීතිය දාන දවස් 6ක් වැඩ කරලා 7 වෙනි දවසේ විවේක. ඊටාම මනුෂ්‍ය ජීවිතේ ජුබිලි වර්ෂය කියලා කියන්නේ සබත් වර්ෂය තියෙනවා. අවුරුදු 7ක් ගියාම ඊට පස්සේ භූමිය වගත් වර්ෂ 7ක් ගිහිල්ලා එන 49ට පස්සේ 50 වෙනි අවුරුද්ද ජුබිලි වර්ෂය. ජුබිලි වර්ෂය අපිට ජුබිලිය කිව්වම තේරෙන්නේ හෙන්න වෙනදට මාර මංගල්‍යයක් ගන්නවා, වෙනදට වඩා ලයිට් දානවා, වෙනදට වඩා සැනකෙලි තියෙනවා, වෙනදට වඩා මියුසිකල් ෂෝ තියෙන එක නෙමෙයි ජුබිලි වර්ෂය කියලා කියන්නේ. ජුබිලි වර්ෂය කියලා කියන්නේ යම් කිසි විදියක මිනිස්සුනේ මේ ඊශ්‍රායල් මේ අලුත් පොරොන්දේශයේ ඉන්නේ. මේ ඉන්නකොට මිනිස්සු තුල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා, කෙනෙක්ගේ තියෙන වත්කම් නැති වෙලා, ගැටලු ඇති වෙලා විවිධ විදිහට අර සමානාත්මතාවය නැති වෙන්න පුළුවන්. එහෙම නැති වෙලා අවුරුදු ගාණක් යනකොට අර පිරමීඩාකාර ව්‍යුවේ එන්න පුළුවන් සමාජයකට. දෙවියෝ ඒක දකිනවා. මොකද මිනිස්සුන්ගේ ස්වභාවයන් තුල තියෙන. මිනිස්සුන්ගේ යම් තියෙනවා ගැටලු. එතකොට ඒක අවුරුදු 50 වෙනි අවුරුද්දේ නැවත සමානාත්මතාවයට පත් කරන්න ඕන. ජුබිලි වර්ෂයේදී ගත්තු ණය ආපසු දෙන්න ඕන. ඉඩම උගස් තියලා තියෙනවා. ඉඩම පළවෙනි හිමිකාරයාට දෙන්න ඕන. එතකොට ජුබිලි වර්ෂය කියන්නේ හිතාගන්න බැරි සමානාත්මතාවයක නීතියක්. එතකොට එවැනි නීති සමුදායක් මේක තුල පවත්වාගෙන යනවා. ඒක ඒ යුගයට සාපේක්ෂව බැලුවොත් අති විශාල රැඩිකල් කාරණාවක්. දැන් මේකේ තියෙන ගොඩාක් ක්ෂේත්‍ර අපි කතා කරන්න බෑ. කෙත එදා තිබුණේ කෘෂිකාර්මික සමාජය. කෙතට අයිතිය කියන්න බෑ කාටවත්. ඒක දෙයියන්ට අයිති. පෞද්ගලික දේපලක් නෙමෙයි කුඹුරු. එතකොට මගේ කුඹුරක් නෙමෙයි. ඒක පොදු අයිතියක් තිබුණේ. මේක තමයි නිෂ්පාදන මාධ්‍යයේ පොදු අයිතිය. ඒක දැන්ටත් අපේ සමාජයේ මේ ප්‍රාග්ධනවාදයේ තුල අපේ සමාජයේ විෂමතාවයේ ප්‍රධාන දේ තමයි නිෂ්පාදන මාධ්‍යයට පොදු අයිතියක් නැහැ.
ඒක පෞද්ගලික අයිතියක් නිසා ඒ පෞද්ගලිකව ඒකෙන් ලාභ උපයන එකක් තියෙනවා. ඒතකොට තිබුණේ මිනිහෙක්ට ගයක් තියෙන්න පුළුවන්. එයා ඉන්න පුළුවන්. නමුත් නිෂ්පාදන මාධ්‍ය කියන එක පොදු අයිතියක්. ඒක කාටවත් අයිති නෑ. අන්න එවැනි අතිශය බරපතල සමානාත්මතාවේ ලෝකයක් තමයි දේව කැමැත්ත. ඒක දේශපාලනික බලය මිනිස්සෙක්ට නෑ. ඒක දේශපාලනික බලය එක මිනිස්සෙක්ට නෑ. ඒක ඊටාම වැදගත් දෙයක්. හරි. ඒක තමයි නික්මයාමේ ඒක තමයි නික්මයාමේ පහළ මොසස්ගේ ජය ගීතය. අපි ඊළඟ ස්ලයිඩ් එකේදී අපි කතා කරන්නේ මොසස්ගේ ජය ගීතය නික්මයාම ගිහිල්ලා රතු මුදෙන් එතර වෙලා වුන් කියන ජය ගීතේ තියෙන්නේ සමිදාන සදාන වෙන රජවරුනේ මිනිස්සුන්ට වැඩිය බලය තියෙන කෙනෙක් නැහැ. සේවක නායකයෙක් විතරයි ඉන්නේ. සේවක නායකයෙක් විතරයි ඉන්නේ. ඒතර ආධිපත්‍ය පෑමක් නැහැ. හරි වහල්කම දේව කැමැත්ත නෙමෙයි. එතකොට දැන් මම කියන්න උත්සාහ කළේ අපි මෙතන මේ ස්ලයිඩ් එකේ දැන් මේ මූලධර්ම මත තමයි මුළු කතන්දරම තියෙන්නේ. දැන් බෑවීමේ දෙවෙනි කතාවේ දැන් ස්ත්‍රිය මවුවෙන් පස්සේ නමක් තියන්නේ. ඇයට ස්ත්‍රිය යයි කියනු ඇතයි කියලා තමයි මුලින්ම තියෙන්නේ. ස්ත්‍රියට ඒව කියන නම නෑ මුලින්ම. ඒකෙන් අදහස් කරන්නේ ආධිපත්‍යයක් නෑ පුරුෂයාට. එයාගේ ඉලෑට එම්මැව්වා කියලා මේම ඒ නිසා මගේ එහෙම කතාවක් නැහැ. එතන සංකේතවත් කරන්නේ එයාමයි කියන වගේ කතන්දරයක්. එතකොට නම් තැබීම කියන්නේ ආධිපත්‍ය ප්‍රකාශ කිරීම. ආබ්‍රහම් වෙනවා. ආබ්‍රහම් වෙනවා. සාවුල් පාවුල් වෙනවා. ඒ කියන්නේ වෙනස් ආධිපත්‍යයකට ඇතුල් වෙන වෙනස් ස්වභාවයකට. එතකොට අර මිනිස්සාගේ පාපේ දේව අභිමතය නෙමෙයි. ස්ත්‍රිය කරේ ආධිපත්‍යයක් නැහැ. කිසිම පවුලක තාත්තා කියලා ආධිපත්‍යයක් නෙමෙයි තියෙන්නේ. ඒක ස්ත්‍රීන එකක්. බෞල ගෘහමූලික කියන ආධිපත්‍යයක් නෙමෙයි. විදුහල්පති කියන ආධිපත්‍යයක් නෙමෙයි. ජනාධිපති කියන ආධිපත්‍යයක් නෙමෙයි. විශේෂ බලයක්, විශේෂ ධනයක්, විශේෂ කීර්තියක්. එතකොට මෙන්න මේ මූලධර්ම තුල ඔබට මේ බයිබලයේ කියවන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. අපි මේකට පිවිසෙද්දී මේ පොත අධ්‍යයනය කරද්දී තේරුම් ගන්න දෙවියන් වහන්සේ අභිමත මිනිස්සු තේරුම් ගත්ත දේ. ඊශ්‍රායල් ජනතාව තේරුම් ගත්තේ මේ අපිව ගලවන දෙවියෝ මෙන්න මෙවැනි සමානාත්මතාවයේ ලෝකයකට කැමති දෙවි කෙනෙක්. ඒක ආගමිකවත් සමාජීයවත් ආර්ථිකමය දේශපාලනිකවත් සංස්කෘතිකමයවත් වහල්කම ආධිපත්‍යය තව කෙනෙක් යටපත් කිරීම නෑ. මිනිස්සුන්ගේ ස්වභාවික දුබලතාවයන් තියෙන ඒක තමයි කියන්නේ වුන් නග්නව සිටි නමුත් ලැජ්ජාවටපත් උන්නේ නෑ. ඒ දුබලතා කවුරුත් සූරා කන්නේ නෑ. කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නෑ. හොඳයි. මෙන්න මේක තමයි පරණ යුසුමේ කතන්දරය තුලත් ගැඹුරින් තියෙන්නේ. ඔය පේලි අතර අපිට කියවගෙන යද්දී. අපි බලමු ජේසු කොයි මේ විදි කතා කළේ කොහොමද මේ තත්ත්වය. ජේසු මේ ආධිපත්‍යයේ ක්‍රමය ප්‍රතික්ෂේප කළාද? පැහැදිලිවම උන්වහන්සේ මේ ආධිපත්‍යයේ සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කළා. තැන් ගොඩාක් තියෙනවා. හරි? මම නිකන් ඒක ඍජුවම තියෙන තැනකින් ගත්තොත් මතෙව් සුවිශේෂයේ අපි දන්න ජනප්‍රිය කතන්දරයක් ඇවිල්ලා මේ අම්මා කෙනෙක් සෙබදිගේ පුත්‍රයන් දෙදෙනාට ඉල්ලනවා දෙපැත්තේ ඉන්න බලය ඔබ වහන්සේගේ රාජ්‍යයේදී මගේ පුතුන් දෙදෙනාට දෙන්න ඔබ වහන්සේ ළඟින් ඉන්න. මෙසාය කෙනෙක් උන්වහන්සේ රාජ්‍යයේ ඊශ්‍රායල් රාජ්‍යයේ රජ වෙනවා. අමති පදවි ඉල්ලන ස්වභාවය. ජේසු පැහැදිලිවම කියන ඔබ ඉල්ලන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැහැ කියලා. ඔබ දන්නේ මගේ රජකම ඕක නෙමෙයි. පැහැදිලි. ඔබට පුළුවන් ද මේ කුසලානේ ප්ලානය කරන්න කියලා මොකද ඒ විශාල නොතේරුම් ගැනීමක් තිබුණා. මොකද ඔවුන් ලෝකයේ දිහා බලන්නේ අපිට තියෙන ප්‍රශ්නයක අපිට ජේසුව තේරුම් ගන්න අපි හදන්නේ මේ තියෙන ව්‍යුහයන් තුල ඉඳගෙන. ඒ නිසා තමයි අපි ජේසුට රාජකීය කටුවටුන්න පයින් කරලා අර ඇඳුම් අන්දල රාජකීය පෙනුම දෙන. මොකද මේ ව්‍යුහයට උන්වහන්සේව ගේන විදිය තමයි කාලයක් තුල දේවධාර්මිකවත් වෙලා තියෙන කාර්යය. ඉතින් නමුත් උන්වහන්සේ පැහැදිලිවම කියනවා ඒක නෙමෙයි ඔබට තේරෙන්නේ
ඒක අයිති කවුරු හරි ඉන්නවනේ ඒක ලැබෙයි. ඒ කියන්නේ ඕගොල්ලෝ කියන එක නෙවෙයි මං කියන්නේ. උන්වහන්සේ තා පැහැදිලිව කියනවා අවැනි ආධිපත්‍ය පතුරන අන්‍ය අය ළඟ ඉන්නවා. අංචාතීන් තුල තියෙනවා. ඒ වුන් අතර තියෙන සිස්ටම් එක නෙමෙයි, ක්‍රමය නෙමෙයි. ඔබ අතර නායකයා වෙන්න කැමති කෙනා සේවකයා වෙන්න ඕන. ඔබ අතර ප්‍රධානියා වහලා වෙන්නට අවශ්‍යයි. මේක උන්වහන්සේ තාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. උන්වහන්සේ ඇත්තටම කරන්නේ මේ සිස්ටම් එක ඔළුවෙන් හිටවන. පැහැදිලි. උන්වහන්සේ කිත්තාම පැහැදිලිව කියනවා. සීසර්ගේ දේ සීසර්ට කියන එකේදී ධනයට සහ දෙවියන්ට එක විදිහට ප්‍රකාශ කරන්න බැරි. මේක ඉතාම වැදගත් දෙයක්. ජේසු ඉතාම පැහැදිලිව පැරණි ගිවිසුමටත් අභිබවා ගිහිල්ලා ගැඹුරු ප්‍රේමයක් තුල ඉඳගෙන කියනවා. ඉතාම ඉහළට ගිහිල්ලා කුමන තත්ත්වයන් තුල වුණත් ගැඹුරින් උන් මේ දේව රාජ්‍යය කියලා කියන්නේ උන්වහන්සේගේ සුපුවත දේව රාජ්‍යය පිළිබඳ සුප. එවැනි සමාජයක්, එවැනි යුගයක්, එවැනි ජීවත් වීමක්, එවැනි පවුලක්, එවැනි සාංගික භාවයක්, එවැනි සංඝයක්, එවැනි මිනිසමක් පිළිබඳ සිහිනයක් උන්වහන්සේගේ තියෙනවා. එතකොට ඒක ඉතාම වැදගත්. ඒකෙන් තොරව අපි ඒ කෑල්ල අයින් කරලා අපි ක්‍රිස්තියානි තේරුම් ගන්නට බැහැ. අපි යමු ඉස්සරහට. එතකොට මම කිව්වා උන්වහන්සේ ආකෘතියක් ලෙස අපි ඉදිරිපත් කළොත් මේක අනිත් පැත්තට තියෙන පිරමිඩේ අනිත් පැත්තට හරවන. ඒ නායකයා සියල්ල වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න බවට පත් වෙනවා. ඒ නිසා ක්‍රිස්තියානිය තුල අපි කතා කළොත් එහෙම පිරමිඩ ආකෘතිය නෙමෙයි අපිට හම් වෙන්නේ. පිරමිඩේ අනිත් පැත්තට විකල්පයකට වඩා ඒකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ආකෘතියක් තියෙනවා. අපිට රවුමකින් කතා කරන්න පුළුවන් මෙතන රවුම ගන්න කේන්ද්‍රය නැති රවුමක් මං ඇඳලා තින්නේ. ඉස්සෙල්ල මං කේන්ද්‍රයක් තියෙන රවුමක් ඇන්දේ. මේකේ කොතනත් එක සමානයි. කවුරු තුඩකින් නැහැ. හැම තැනම ඉන්නේ එක තැනක ඉන්නේ. සමානාත්මතාවය එක ප්ලැට්ෆෝම් එකකින් වෙනස්කම් තියෙනවා. හැබැයි Tamanට සමානාත්මතාවයක්, සමාන ගරුත්වයක් තියෙනවා. කිසිම හේතුවක් නිසා ගරුත්වයේ අඩුවක් වෙන්නේ නැහැ. සමාන ගරුත්වයක් තියෙනවා. සමාන පිළිගැනීම හැමෝටම තමයි 10 දෙනෙක් ඉන්න පවුලක ආර්ථිකය ඒගොල්ලන්ට ලැබෙන විඩමේ ප්‍රමාණය නෙමෙයි වෙන්න පුළුවන්. 5 දිනට තියෙන. අන්නේ නමුත් ඒ වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් පැහැදිලි සමානාත්මක. ඒ නිසා මේ ජේසුගේ පණිවිඩය සමාජීයව තේරුම් ගද්දී අපට මෙන්න මේ ආකෘතිය පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ නාස අපි දිවසප්සාදයක් පූපේ රවුමක් ලෙස මේ සමානාත්මතාවයේ දේව රාජ්‍ය සංකේතයක් ලෙස අපි ඒක අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එතකොට අපි වේගෙන් මේකට ඇතුල් වෙද්දී මම හිතනවා අපිට දැන් පැහැදිලි මේක සංකේතාත්මකව කතා කරගන්න පුළුවන්කම තියෙනවා. මම තවත් විදිහකට මේකට ඇතුල් වෙන ඔබේ ප්‍රශ්නයක් අහනවා. ජේසුස් වහන්සේ ප්‍රකාශ කළේ පෞද්ගලික විමුක්තිය පිළිබඳ දහමක්ද? සමාජ විමුක්තිය පිළිබඳ දහමක්ද? මේකත් අපි හරි පැහැදිලි කරගන්න ඕන. මේ මිනිස්සු සමහර වෙලාවට ගැටුම් ඇති කරගන්න තැන්, පටු තැන්, සමහර දේවල් කතා කරන දේවල් තේරුම් ගන්න තැන් මිනිස්සු ජේසුස් වහන්සේගේ පණිවිඩය පවා කල්ලිවාදී වෙන තැන් උන්වහන්සේ ප්‍රකාශ කළේ පෞද්ගලික විමුක්තිය පිළිබඳ දහමක්ද සමාජ විමුක්තිය පිළිබඳ දහමක්ද? මේක නිකන් ප්‍රශ්නයක් ලෙස අපට කතා බහ කරන්න. ඒක ඊටම වැදගත් දෙයක්. මොකද ක්‍රිස්තියානි සතවර්ෂ ගණනාවක් අර්ථ දැක්වෙන විදිය පිළිබඳ. අපි නිකම් බලමු ජේසුව හමුච්ච සුවිශේෂයේ තුල තියෙන චරිත. හරි අපි දෙවියන් එක්ක යම් අත්දැකීමක් තියෙන අපිව දැන්ට පැත්තක තියමුකෝ. ශුතලික විල්ලට ගිහලා ජේසු කියන චරිතය ගමු. අනිත් ඔක්කොම අමතක කරලා අපි දාන සුවිශේෂකවරු 4 දෙනෙක් මේක වාර්තා කරන සිද්ධීන් තියෙනවා. ජේසුව ස්පර්ශ කරපු ජේසුව මුණ ගැහිච්ච ජේසුව හම්බෙච්ච චරිත කීපයක් මතකයට නගාගන්න. ජේසුව හම්බෙච්ච මුණ ගැහිච්ච චරිත. අපි මේක පොඩි වෙලාවක් ගත කරන්නට අවශ්‍යයි මේකේ. චරිත ලයිස්තුවක් ගන්න. ඒ චරිතවලට මොකද උනේ උන්වහන්සේව හම්බුණයින් පස්සේ කියන එක අපිට ටිකක් හිතන්න පුළුවන්. ඔබ චරිත කීපයක් නම් කරගන්න. ඒක ඉතාම වැදගත්. මං කෝ අපේ මේක අධ්‍යයනයක්
හමු වෙච්ච චරිත. ඔබේ මතකයට එන විශේෂ. හොඳයි. අපි බලමු ඊළඟේදී මේ මිනිස්සුන්ට ජේසුව හම්බුණායින් පස්සේ මොකද වුනේ? ඒගොල්ලන්ගේ අත්දැකීම මොකක්ද? ඔබ ලියාගත්තු චරිතවලට උන්වහන්සේව හම්බුණායින් පස්සේ උන්වහන්සේ තුලින් ඒගොල්ලෝ යම් විමුක්තියක් නිදහසක් සිදුවේ මොකක්ද? අපි බලමු අපි ගිය වතාවේ කතා කර සකේවුස්ට මොකද වුනේ? මරියම් මග්දලේනට මොකද වුනේ? පෞකාර ස්ත්‍රියට මොකද වුනේ? පේදුරුට මොකද වුනේ? උන්වහන්සේ මුණ ගැහුණයින් පස්සේ මාර්තා සහ මරියා අතරදී සමාරී ස්ත්‍රියට මොකද වුනේ? උන්වහන්සේ මුණ ගැහුණයින් පස්සේ මතෙවුස් උංගම් අය කරන්නට මොකද වුනේ? උන්වහන්සේ මුණ ගැහුණයින් පස්සේ. ඒ කියන්නේ ජේසු එක්ක උන්වහන්සේ අඳුන්වලා දීපේ දෙවියන් පිළිබඳ ඒ ප්‍රේමයේ අත්දැකීම, ඒ ප්‍රේමණීය තාත්තා පිළිබඳ අත්දැකීම, ඒ ප්‍රේමේ බලය පිළිබඳ අත්දැකීමට නිකන් අහගෙන ඉඳියා නෙමෙයි. ජේසුට හුඟක් දීපු ගොඩාක් දෙනෙක් ඉදියා. මම මේකේ දාලා තින්නේ එහෙම අහපු අය නෙමෙයි. යම් විමුක්ති අත්දැකීමක්, නිදහස් වීමක් අත්දැක්ක මිනිස්සුන්ට මොකද වුනේ? ඒගොල්ලෝ මොනවාද ඊට පස්සේ වුනේ? ඔවුන් ගොඩ දෙනෙක්ට සිද්ධ වෙච්ච දේ තමයි ඔවුන් තමන්ගේ පුද්ගලික අත්දැකීම එක්ක උන් සියලු දෙනා මං ගිය වතාවෙත් ඒක මතු කළා සැබෑ අධ්‍යාත්මිකත්වයේ කියන තැන ඔවුනේ නිදහස අත්දැක්කම ඔවුන් පැහැදිලිවම මේ නිදහස අනිත් අයට අයිති කර දෙන ගමනකට එකතු වෙනවා. අර සමාජීය විමුක්තිය පිළිබඳ කාරණාවට ඔවුන් සම්බන්ධ වෙනවා. මෙතනදී ස්වල්ප දෙනෙක් ඉන්නවා සමහරට ඔවුන් ඒ අත්දැකීම තුළ ඒ දේ තමන් තුළට තියාගෙන අර දෙවියෝ තමන්ව තියාගෙන නැතුව පහළට ඒ අත්දැකීම තමන්ගේක් කරගෙන ඒ අත්දැකීම තමන්ගේ භුක්තියක් කරගෙන මං හරහා තමයි ඔබට යන්න පුළුවන් වගේ කියලා පොඩි කල්ලි ඒ ගොඩනගා ගන්න මිනිස්සුන්ගේ අත්දැකීම් තියෙන්න පුළුවන්. එහෙම ගැටලු තියෙන්න පුළුවන්. සමහර අනවබෝධයන් ජේසු එක්ක අත්දැකීමට ගිය දැන් ජුදාස්ට සමහර අනවබෝධයන් තිබුණා. පේදුරුට පවා තිබුණා. නමුත් ඒ දුබලකම් තිබුණේ නැහැ නෙමෙයි. මේ ජේසුව හම්බුණා දෙවියන් තුල අත්දැකීමක් ගත්තා මාරයි එදා ඉඳන් මෙලෝ වැරද්දක් නැති මිනිස්සු නෙමෙයි. නමුත් මේ දුබලකම් මැද ඔවුන් පොදු ගමනක සමාජීයව අර දේව රාජ්‍යය සඳහා ගමන් කරන ප්‍රේමී රාජ්‍යයක් සඳහා ගමනක කොටස්කරුවෙක් වෙනවා. ඒ වෙනුවෙන් යම් කිසි භූමිකාවක් කරන්න එකතු වෙනවා. මේක ඉතා වැදගත්. මේක ඉතා වැදගත්. අද අපි ගොඩ දෙනෙක් අමතක කරලා තියෙන දෙයක්. ගොඩාක් මිනිස්සු මම ජේසු අත්දකිනවා මම මෙහෙමයි. නමුත් තමන් වටා රැස් වලල්ලක් බවට පරිවර්තනය කරගෙන. ඒක මමයි මගේ ජේසුයි කියන මහ පෞද්ගලික. ඒකට මට කියන්න බෑ පෞද්ගලික අත්දැකීමක්. ඒක මේ තියෙන අර සමාජයේ තියෙන පුද්ගලවාදේ මගේ බහන්ටේ මගේ ෆෝන් එක මගේ දේ වශයෙන් මගේ ජේසු කියන වගේ එකක්. එහෙම අත්දැකීමක් තියෙනවා නම් ඔහු ඒක පොදු අත්දැකීමක් බවට පරිවර්තනය කරන්න වෙහෙසෙනවාමයි. එසේ නොවනවා නම් අපිට සැක හිතන්න වෙනවා මේ අත්දැකීම පිළිබඳ. එතකොට මේ අත්දැකීම උන්වහන්සේව ගෙනියන්න කෙලින්ම උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයට එහෙම නැත්නම් උන්වහන්සේගේ මෙහෙවරට ගැඹුරු කැපවීමකට උන්වහන්සේ වරගෙන එනවා. පේදුරුගේ කැපවීම එක්කෙනා මතෙව් යනවා. සකේවුස් ඒ විවිධ ප්‍රමාණයන් අපිට කියන්න බෑ. නමුත් උන් සියලු දෙනා දකිනවා විමුක්ති ගමනක කොටස්කරුවෙක් වෙන්න. ඒ පෞද්ගලික විමුක්තිය සමාජීය ඔබට ලැබෙන පෞද්ගලික හැකියාවන් පොදු සමාජය වෙනුවෙන් දේව රාජ්‍ය වෙනුවෙන් කියන එක හරි වැදගත්. හොඳයි අපි ඉස්සරහට යමු. අපේ සාකච්ඡාවට අද වැඩි වෙලාවක් අපි වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි තේරුම් ගත්තොත් මෙන්න මේක තමයි උනේ. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි
අපි කොහොමද සම්පූර්ණ ජේසුව දැක ගන්න? අද ජේසුගේ කොටස් තමයි මිනිස්සුන්ට හම්බෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කොටස් වලින් ජේසුව දකින්න. අපි ඉතිසල බැලුවොත් ඔබට පෞද්ගලිකව අපුරන්නගේ උපමාව කිව්වා වගේ අධ්‍යක්ීමක් ලැබු මිනිස්සු විවිධ තැන්වලින් ඔබ කොතනද සිටින්නේ? ඒක අද දෙන ප්‍රශ්නයක් මේ සතිය පුරා මෙනෙහි කරන්න. අපුරන්නගේ උපමාව කියනවා වගේ ඒ බීචයේ ඒ අත්දැකීම ලැබිලා ඔබ කොතනද ඉන්නේ? ඒ අත්දැකීමේ ගැඹුර ඔබ අනුව තමයි ඔබ පළදරන්නේ. අපි පොඩි යම් පුංචි අත්දැකීමක් එහෙම නැත්නම් අත්දැකීමක් වගේ දෙයක් මොකට හරි ගියාම පොඩි ලබන පුංචි පෙළඹීමක් මත අපි මහ විශාල දේවල් කියන මිනිස්සු බවට පත් වෙනවා. හැබැයි ටික දවසකින් අපි කොහෙවත් නැහැ, කොතනත් නැහැ. අපේ ජීවිත අස්සෙම අපි නැති තැන්වලටපත් වෙනවා. ඒ නිසා ගැඹුරට යන්න මේ අත්දැකීම අපි එක මොහොතක දකින දේ ගමනක් ගැඹුරට යන්නට අවශ්‍යයි. ගැඹුරින් ගැඹුරට යන තරමට තමයි අර වපුරන්නගේ උපමාය කියපු තැන තියෙන්නේ. අපි කටු පඳුරකින් මේ වෙලාවේ වැහිලා නම් තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් ඔබට දැනෙන ඒ ඇස්සේ සමාජ ප්‍රශ්න විවිධ දේවල් ඇස්සේ ඔබ දැන් නිකන් සැලවිලා නම් ඔබට හිතෙනවා නෑ මේක නෙමෙයි මෙහෙම නෙමෙයි මෙහෙම නෙමෙයි මේකද ජීවිතේ මේක නෙමෙයිනේ සමාජයේ අර සර්පයාගේ පෙළඹීම කියන එක සර්පයා කියන එක නෙමෙයිනේ පළකෙතර ඒ නිසා හරි ඒක තියෙනවා මාර්ගයක්. ඉතින් අපි ඒවල හිර වෙලා ඒ සමහර විට අපි ලැබපු ආලෝකයන් සමහර විට අපිවත් අපි මෙනෙහි කරගන්නට වෙනවා අපේ සමහර අත්දැකීම් තුල අපි ලොකුවට ප්‍රකාශ වෙන්නට උත්සාහ කරනවට වඩා ගැඹුරට යන්න උත්සාහ කරන්න. මේ ඥානකාන්තියක් තුල අපි කරන්නේ අපි එහෙම නැත්නම් සමහර වෙලාවට එකපාරට ප්‍රකාශ වෙන බැලුම් බෝලයක් වගේ සමහර දේවල් අපි ප්‍රකාශ කළා කිව්වා ඊට පස්සේ අපි නැහැ. සමහර විට සම්පූර්ණ ප්‍රතිපක්ෂ දෙයක් වෙත ගමන් කරනවා. ඒ නිසා මේක අවස්ථාවක් කරගන්නට ඕන මාට දෙවියන් පිළිබඳ තියෙන අත්දැකීමේ ගැඹුරට යන්න. අපතාත්ත පිළිබඳ අත්දැකීම ජේසුට තිබිච්ච ගැඹුරට යන්න. එතනදී හරි වැදගත් ජේසුව සම්පූර්ණ වශයෙන් දැක ගන්න එක. මම ඊළඟ ස්ලයිඩ් එකේ කතා කරන්න උත්සාහ කරන්නේ අපි ජේසුව සම්පූර්ණ ජේසුව තේරුම් ගන්නේ කොහොමද? දකින්නේ කොහොමද? ඒ ජේසු ගේ ප්‍රධාන ආකාර තුනක් නිකන් ඊට වැඩි පුළුල් සුවේදී ජේසු කෙනෙක් කොන්දේසි නෑ උන්වහන්සේ කොතනකවත් උන්වහන්සේ ස්තුති කියන්නේ එක ආවේ නැති වුණා උන්වහන්සේ දැක්කනම් විශ්වාස කළා නම් ඒ සුවේදී ජේසු කෙනෙක් අපි දකිනවා. සමහර අය ජේසුගේ මේ කොටස විතරයි දකින්නේ. කෙනෙක් මෙහෙවරක් ලෙස දකින්න පුළුවන්. නමුත් අනිකුත් ජේසුවත් දැනගන්න. මට කියන්න බෑ නෑ ජේසු කියන්නේ මේක තමයි. ජේසුගේ කද්දාහම් මේක තමයි. කන්න දීපු ජේසු කෙනෙක්, සුබ සාධනය කරපු ජේසු කෙනෙක් අපි ඉන්නවා. මානසික සුවය දෙච්ච මිනිසුන්ට කවුන්සිලින් කරපු ජේසු කෙනෙකුත් අපිට ඉන්නවා. පෙතුරුගේ නන්දනියලා ගිහිල්ලා ආක්ෂා කරපු ජේසු කෙනෙක්. සුවය දෙන්න උත්සාහ. බඩගින් දැක්කම කඳුළු ආපු ජේසු කෙනෙක්. මිනිස්සුගේ දුක දැක්කම හෘදයාංග වෙච්ච ජේසු කෙනෙක්. ඒ වගේම අපිට තියෙනවා දේව රාජ්‍ය ප්‍රකාශ කළ ජේසු. රාජුට ඔබ ගොස්සේ හිවලාට කියන්න කියලා කියපු ජේසු. දේවමාර්ගයේ මේස පෙරලපු ජේසු ඉන්නවා. විමුක්ති දායක ජේසු. මේ තුනම මේ විමුක්ති දායක ජේසුගේ කොට. පුළුවන් අරක කියන්නත් ඒ ජේසුට පුළුවන් මිනිහාගේ වේදනාවක් තියෙනත් ඒ ජේසුට පුළුවන් මිනිහාකට යාක්ෂා කරන්නත් උට හුම්කම් දෙන්නත් වාඩි වෙලා ඉන්නත් ලිදලාංග වාඩි වෙලා කතා කර කර ඉන්නත් ඒ වගේ මේ විහුවය වෙනස් වෙන්නට ඕන කියලා අභියෝග කරන්න මනසට පුළුවන්. උන්වහන්සේ සාධාරණ කෝපයටපත් වෙන ජේසු කෙනෙක්. එහෙම වේදනාවටපත් වෙන ජේසු කෙනෙක්. මෙන්න මේ ජේසුව දකින්න. අද ගොඩක් අය අල්ලගෙන තියෙන මේ ජේසුගේ කොටසක් විතරයි. එතකොට සමහරුන්ට තියෙන්නේ සුවේ ජේසු විතරයි. සමහරුන්ට තියෙන්නේ සුබ සාධනේ ජේසු. මිනිසුන්ට කන්න දෙනවා, මිනිසුන්ට වේල දෙනවා. ඒක අවශ්‍ය කොටසක්. ඊළඟට සමහර වෙලාවට අපි හිතනවා නෑ ජේසු කියන්නේ සමාජීය වෙනසතර සුබ සාධනේ අවශ්‍ය නැහැ. මිනිසුන්ගේ වුවම ඒවා නෙමෙයි. මිනිසුන් මේ ක්‍රමයේ වෙනස සඳහා
අර අභියෝග කරන ජේසු විතරයි. නෑ මේ ජේසු සමස්ත ජේසු මේ පූර්ණ ජේසු අනුසාර කිරීම තමයි කිතුනුකම කියන්නේ. අන්න එතනදී අපිට දකින්න බෑ. මේ අතර ගැටුමක් තියාගන්න බෑ. සමහර විට මට අමාරු වෙයි අර අර විප්ලවීය ස්වරූපේ ජේසුගේ සමහර කටයුතු. එහෙම නැත්නම් ඒ අභියෝග කිරීමේ ස්වභාවය මගේ නැති වෙයි. නමුත් මම කියන්න ඕනේ ඒ කොටසත් අවශ්‍යයි දේවරාජ. ඒ කොටසත් ජේසු තමයි. ඒකත් වෙන්නට ඕන. අද ගැටලුව තියෙන්නේ අපි සමහර විට ඒක පිළිගන්නේ ඒක අවධාරණය කරන්නේ. අපි කියන්නේ නෑ එහෙම ජේසු කෙනෙක් නෑ බයිබලයේ කියලා. මෙන්න මෙතන තමයි සබාවන් ලෙසත් වරදිච්ච තැනක් තියෙන්නේ. අරක නෙමෙයි මේච්චරයි ජේසු කියන්න කාටවත් බෑ ජේසු එක පොව කරා. ජේසු මේ සියල්ල තුල ඒ හැබැයි නියම ක්‍රිස්තියානි අනුගාමිකත්වය කියන්නේ ඒ සියල්ල දකින්න පුළුවන්කම. ඒ සියල්ල දකින්න පුළුවන්කම. සමහරට ඒ සියල්ල කරන්න පුළුවන්කමත් ඒ ක්‍රිස්තියානි අධ්‍යාත්මිකත්වයේ තුල ඉන්න අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒක තියෙන. මට යාච්ඡා කරගන්න බැරි කමක් තියෙන්න බෑ. ඒක තියෙන ගැඹුරු යාච්ඡාවක්. මේ සියල්ල ජේසුට එකක්. ඒව වෙනම කොටස් නෙමෙයි. අපේ තමයි මේව බෙදා හරපු අංශ බවට පත් වෙලා තියෙන්නේ. පසු කාලීනව තමයි මේව අංශ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අපිට එහෙමයි. දැන් මාව මේකේ සාමය පිළිබඳ අංශයට දැම්ම මේ දවස්වල මම සාමය පිළිබඳ දීලා. අනිත් ඒ අංශයේ අවුරුදු 4න් පස්සේ මම කොහෙවත් නැහැ. මේ විභේදනකාරීත්වයේ තියෙන්නේ අපේ සංස්ථාවල, අපේ ආයතනවල, දේවල් වල. අපි ඒ වගකීමක් අරගෙන ඒක කරන්න ඕන. ඒක වෙන මේ හැබැයි වගකීම නිසා ඊට පස්සේ මම ඒකේ කොහෙවත් නැති මිනිස්සෙක් නෙමෙයි. මෙන්න මේ සම්පූර්ණ ජේසු අනුසාර කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒතකොට තමයි අපි නියම ක්‍රිස්තු අධ්‍යාත්මිකත්වයට ඇතුල් වෙන්නේ. අපි යමු අපිට තව පොඩි වෙලාවකින් අපිට පුළුවන් සාකච්ඡාවට ඇතුල් වෙන්න. ඒතකොට ජේසුගේ ඉගැන්වීමේ කේන්ද්‍රය මොකක්ද? උන්වහන්සේගේ ඉගැන්වීමේ කේන්ද්‍රය. උන්වහන්සේගේ ඉගැන්වීමේ කේන්ද්‍රය තමයි දේවරාජ්‍යය. දෙවියන් ප්‍රේමය ස්වාමියා කොටගත් ජීවිතයක්. සමාජයක්, යුගයක්. ඒක තමයි ස්වභාවය. උන්වහන්සේ ස්වාමිත්වයේදී ප්‍රේමයට ස්වාමිත්වයේදී දෙවියන්ට ස්වාමිත්වයේදී ජීවිතයක්. වෙන කිසිවකට මේ ධනයට, බලයට, තනතුරට, උගත්කමට, අධ්‍යාපන සුදුසුකම් වලට ඒවලට මුල් තැන දීලා සමාජීය තත්ත්වයට අදුමට බල මේ කිසිවක් නෙමෙයි. එකම දේ දෙවියන් කියන ප්‍රේමයට ඉඩ දීපු ජීවිතයක්. එවැනි සමාජයක්, එවැනි පවුලක්, එවැනි රාජ්‍යයක්. ඒතර උන්වහන්සේගේ අරමුණ, ක්‍රිස්තියානි අරමුණ දේව රාජ්‍යය. ඒක තමයි ස්වභාවය. උන්වහන්සේ පටන් ගන්න එහෙමයි. ඒක තමයි උන්වහන්සේගේ හඬ සොය දෙන්න මම පටන් ගත්තා කියන්නේ ඒකේ ලක්ෂණයක්. ඒ නිසා තමයි උන්වහන්සේ ගිහින් කියන්න කියලා කියන්නේ ස්නාවිෂවංගලන් වෙන්නේ මොකක්ද? රාජ්‍ය. දේව රාජ්‍ය පිළිබඳ පණිවිඩය තමයි. ඒක අලුත් යුගයක්, නව අහසක්, නව පොළවක්. සමානාත්මතාවයේ පැවැත්මක්, ජීවිත ක්‍රමයක්. දේව රාජ්‍ය කියන්නේ වෙන කොහෙවත් තියෙන එක. ඒක අලුත් යුගයක්. නව අහසක්, නව පොළවක්. මේ දවස්වල සාකච්ඡා වෙන ගොඩක් ලෝකාන්තිමේ වසංගත එක්ක මම ඒව ගැන කතා කරන්න යන්නේ. අපි වෙනම තැනකදී කතා කරමු. ඉතින් එතනදී අපිට වැදගත් වෙන්නේ ප්‍රේමය මතු කරගන්නට අවශ්‍යයි ගියවතා අවසානයේට අපි එනවනම් ප්‍රේමය මිනිහාගේ ස්වභාවය. පැවැත්ම තියෙන ප්‍රේමය තුළ ලෝකේ පවතින ප්‍රේමය තුළ ඒකේ තොරව පවතින ප්‍රේමෙ බිඳ වැටෙන තැන විනාශය. මුළු ස්වභාවදහම ප්‍රේමේ නීතිය කස්සති බෙදා ගැනීම කස්සති. වැදගත් දේ අපි ප්‍රේමේ මතු කරගන්න. ප්‍රේම කරන්න යන එක නෙමෙයි. ප්‍රේමයේ ආශාව, තණ්හාව අපි මේ සමාජය තුලින් ආපු ගොඩක් දේවල්. මේක තමයි වැදගත් වෙන්නේ. අපි ඒ නිසා තමයි සමාජයේ තේරුම් ගන්නට ගියේ ප්‍රේමයට බාධා කරන තරම.
ප්‍රේමයට උදව් කරන තැන මේ දෙක තේරුම් ගන්නට ඕන. ස්ලයිඩ් එකට යමු. ප්‍රේම කරනවා කියන වචනයට වඩා මම හැමතිස්සම කැමති ප්‍රේමයට ඉඩ දෙනවා කියන වචනය. අපි අලුතින් කරන්න ඕන ක්‍රියාවක් නෙමෙයි. ප්‍රේමයට ඉඩ දෙන්න බාධා වෙන දෑ වලින් ඉවත් වෙන්නට ඕනේ. එතකොට මම අන්තිම ස්ලයිඩ් එක තෝරගත්තේ අර දවස් දෙකේ මේ අපි සාකච්ඡා කරපුවල සමරිය ගන්නේ කොහෙන්ද? අන්න ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගැනීම තමයි තේරුම් ගැනීම වල ඉහළම දේ. කොහෙන්ද බාධා එන්නේ? එකක් තමයි අපේ ආරමේ ස්වභාවයන්ගේ සමාජය තුලින් අපිට එන අපේ මනුෂ්‍ය ස්වභාවයේ තියෙන පාපිෂ්ඨ භාවය කියන වචනයක් අපි පාවිච්චි කරන්නේ පොදුවේ නිකන් ඒකක් දැන් කියලා එහෙම කිව්ව ගමන් නිකන් අමුතුම තැනකටපත් වෙන්නේ. අපේ ජේස් කියන්නේ මැමෝනා ඔබට ධනයට සහ දෙවියන්ට එක විට සේවය කරන්න. එතකොට ධනයට තියෙන තණ්හාව ධනය. එතකොට තෘෂ්ණාව අපි තුල තියෙන. ඒක අපි තුල තියෙනවා. එතකොට ඒක මතුවෙන්න ඉඩ දෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඒ තෘෂ්ණාවෙන් මිදෙන්න පුළුවන්. දැන් බුදුන් කියන්නේ සියලු ඒවලට මුල තණ්හාව දුකට. සමාජීය දුකටත් තියෙන්නේ ආශාව. මේ වගේ දේවල් අපි තුල මතුවෙන්න ගත්තම අපි ප්‍රේමයෙන් මට විතර මම තමයි ලොක්කා මම තමයි මේකේ ප්‍රධානිය මම තමයි කෙනා මම අන්න ඒ විදිය මං නැතුව මේක බෑ අන්න ඒ වගේ මහා තියනවා ආත්මාර්ථකාමී එවැනි ස්වභාවයන් දුර්ගුණයන්. ඒතර අපි ඒවා අධ්‍යයනය කරගන්න ඕන අවදි වෙන්න ඕන. යාඥාව තුළ මං තුළ තියෙන්නේ මොකක්ද ඒ ස්වභාවය. අද මේක ඊටම වැදගත් දේ තමයි මේ තණ්හාව අද විවෘතගත වෙලා සංස්ථා පුද්ගල තණ්හාවක් විතරක් නෙමෙයි. අද ඒක ආයතනික තණ්හා රාජ්‍ය තණ්හාවක්. මහ බහුජාතික සමාගමක් ලෙස සංස්ථාපිත ආයතන ලෙස පාරජාතික සමාගම් ලෙස මේ තණ්හාව විවෘතගත කරලා දෙනවා. මේකත් අපි තේරුම් ගන්න. පුද්ගල පාපය කියන අපි සමාජීය පාපය කියලා සමහරට මේව සංකල්පගත කරනවා. ඔබ තේරුම් ගන්නට ඕන. ඒක බාධාවක් ප්‍රේමණීය මිනිස්සු වෙන්න. ප්‍රේමණීය පවුලක් ගත කරගන්න අවම ආර්ථික කොන්දේසි නැති මිනිස්සෙක්ට කොයිතරම් දුෂ්කරද. තමන්ගේ දරුවට කන්න ටිකක් දෙන්න බැරි. කොහොමද ඒක වෙන්නේ? ඒ වගේම මතක තියාගන්න ප්‍රේමයට බාධා කරන දෘෂ්ටිවාද තියෙන අර ස්වභාවයන් නේචර්ස් මේ මං කියන්නේ ඒවා වර්ධනය කරන දෘෂ්ටිවාද සහ ආයතන තියෙනවා ලෝකේ. මෙන්න මේවා මොනවාද මට ඒ ප්‍රේමයට බාධා කරන ආකල්ප කොහෙන්ද එන්නේ? කොහෙන්ද මේ දෘෂ්ටිවාද මතුවෙන්නේ කියන එක ඉතාම වැදගත් දෙයක්. තැම්පාසල එක දෘෂ්ටිවාදී පවුල පවුල් සංස්ථාවද තියෙන. දෙවියන් අභිමත පවුල් සංස්ථාව අපි එක වෙනම ගන්න ඕන මාතෘකාව. නමුත් අද පවුල පාවිච්චි කරන්නේ ප්‍රේමයට විරුද්ධ දෘෂ්ටිවාදය මතවාදය ගෙනියන උපකරණයක් ලෙස තියෙනවා. එතකොට අධ්‍යාපනයේ සම්පූර්ණ වෙන දෘෂ්ටිවාද රාජ්‍යය කියන්නේ ප්‍රේමයට විශාල බාධා කරන දෘෂ්ටිවාදී උපකරණයක්. අපි මේක අපි හිතමු ඉස්ලාම් රාජ්‍යයක් මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් මේක මේ වගේ ක්‍රිස්තියානි රාජ්‍යයක් කියනකොටම ඒක එසේ නොවන අයට ප්‍රේමෙන් වෙච්ච බාධාකාරී එකක්. මේ දෘෂ්ටිවාද විසින් අපි විශාල විදියට අවුලටපත් කරලා තියෙනවා. ඇත්තටම අර තීන සාමාන්‍ය තණ්හාව සාමාන්‍ය ස්වභාවයෙන් මිනිසුන්ගේ තියෙන දුබලතම් මේ තියෙන දෘෂ්ටිවාද විසින් ඒව කොන්ක්‍රීට් කරලා ඔළුවට දීලා පුරුදු කරලා ගන්න එක කරන්න. තොර මිනිෙක් ස්වභාවික උපදිලා එන තත්ත්වය තුළ සමාජයේ එහෙම නෙමෙයි නම්
සමහර මිනිසා ඒ තරම්ම අර තැනටපත් වෙන්න බෑ. මිනිසාගේ නයිසර්ගික ස්වභාවයන් තියෙනවා. අපි ඒක කිව්වා මම ඒව අඳුන ගන්න ඕන. ඒ අගුණ අපි අඳුන ගන්න. ඒ දුබලතා අපි අඳුන ගන්න. ඒවයි නිදහස් වෙන්න අවශ්‍යයි. ඒකට අරගලයක් තියෙනවා. තණ්හාවෙන් නිදහස් වෙන්න. ඒකත් සමාජයේ දැක්කම තියෙන අර කියන්නේ ගිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙන් පායුක නැති ඔබ දකින තුර මම මොකටද මේ ගැන හිතුවේ මිනිස්සු දහස් ගානක් කකුල් නැතුව ඉන්නකොට මම ඒක වෙනුවෙන් තියෙනවා මේක තමයි කාර්. ඒතර සමාජයේ පුරුල් වෙන තරමට ලෝකේ පුරුල් වෙන අපේ සමාජ ගොඩාක් මිනිස්සුන්ට මට තරම් ප්‍රශ්න කාටවත් නැහැ කියලා ගොඩාක් මිනිස්සු කියනවා. ඒතකොට ඒක hina යන තත්වයක්. එයාට එහෙම දැනෙන්නේ ඒකට මං hina වෙනව නෙමෙයි. නමුත් අපිට වඩා විදවන සුවහසක් මිනිස්සු ඉන්නවනේ සමාජයෙන් ඇස්සේ. නේද? දැන් මේකට අහුම්කම් දෙන අය මන් දන්න මේකට අහුම්කම් දෙන්නේ ෆෝන් එකක් තියෙන කෙනෙක්නේ. කොහෙට හරි ගිහිල්ලා හරි ෆෝන් එකක් තියෙන. නේද? එහෙම නැත්නම් මේකට ඩේටා මේ වෙලාවේ පාවිච්චි කරගන්න පුළුවන් කෙනෙක්. මේ වෙලාවේ මං කිව්ව 25000ක් මැරෙන ලෝකයක් අස්සේ අපි ඉන්නේ. එතකොට අපේ කාරණා මොනවාද කියලා. එතකොට ලෝකේ දකින්න බැරි මිනිස්සු තමන්ගේක ලොකුමෙක් බවට පරිවර්තනය කරගන්නවා. ඉතේම ඒ එක පෞද්ගලිකව අපේ පැත්තේ. අනිත් එක මේ සමාජයේ විශේෂයෙන් පරිස්සම් වෙන්න. පාසල් යන ළමයි හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න. මොකද පාසල් අපිට ගන්නවා. ඉතිහාසය ඉගෙන ගන්නකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න. ආගම ඉගෙන ගන්නකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ සියල්ල අර දෘෂ්ටිවාදී උපකරණ. ඒ කියන්නේ මේ දේව රාජ්‍යයට ප්‍රතිවිරුද්ධ තණ්හාවේ මුදලේ තෘෂ්ණාවේ රාජ්‍ය පවත්වාගෙන යන්න අපේ මනස හදන තැන් ගොඩනගන තැන් අපි වේවලට කොටු කරන තැන් ඒවන් නිසයි අපි ප්‍රේමණීය නොවන මිනිස්සු බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කිතුදහමේ විමුක්ති හරයට තුල් මේ අවබෝධය එක්ක ඔබට පුළුවන් වෙයි. දැන් මම හිතන්නේ නවත්තන්න හොඳ වෙලාව මගේ පැත්තෙන් ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න විමසන්න මේක පිවිසුමක් විතරයි. මම ගීතිකාවක් තෝරගෙන තියෙනවා අවසන් කරන්න. අපි ඒ ගීතිකාව මට කියන්න බැරි වුණා මේ ගීතිකාව ඩවුන්ලෝඩ් කරලා ඇහෙන්න සලස්සන්න කියලා. ඔක අන්තර්ජාලයේ තියෙනවා. මං හිතන්නේ මං පහසුකම් සපයන්නාට කිව්වේ නැහැ කියලා. අපි අවසන් කරන්න පෙර මේක